समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධම්මනදී තිත්ත ධර්මදේශනා වැඩසටහනේ තවත් එක ධර්මදේශනාවකට සවන් දෙන්නයි මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්නතුනි අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්නට යෙදුණා මේ මිත්‍යා සංකල්ප පිළිබඳව සාකච්ඡා කරන කරුණු අතර පන්සිල් පිළිබඳවත් යම් යම් ආකාරයේ තියෙන යම් යම් මිත්‍යා සංකල්ප කීපයක් සාකච්ඡා කරමි. ඒ කාරණාවටම සම්බන්ධයෙන් අද කරුණු ටිකක් සාකච්ඡා කරන්න කල්පනා කළා මේ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව. මොකද්ද මේ දසවස්තුක සම්මාදිට්ඨිය? දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය තරම් මේ ශාසනයේ හරි බලවත් කාරණාවක් නෙමෙයි. එහෙම බලවත් කාරණාවක් නෙමෙයි කියලා කියහම ඒක අපිට අත්හරින්න පුළුවන් කාරණාවකුත් නෙමෙයි. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය තරම් බලවත් නැහැ. නමුත් බෞද්ධයෙක් බවට පත් වෙන්න
මේ දසවස්තුක සම්මාදිට්ඨිය අවශ්‍යමයි. දසවස්තුක සම්මාදිට්ඨිය නැත්තම් ඒ පුජ්‍යලයට බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. අන්න ඒ නිසා මේ කාරණාව හරි වටිනවා. දසවස්තුක සම්මාදිට්ඨිය තිබුණොත් තමයි චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියට යන්න පුළුවන් වෙන්නේ. ඒකේ මූලික පියවර මේක. එතකොට දසවස්තුක සම්මාදිට්ඨියක් තියෙනවා නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා. ආන්ගේ මිත්‍යා දෘෂ්ටිය මොකක්ද? සම්මාදිට්ඨිය මොකක්ද කියන කාරණාව ටිකක් අපි සාකච්ඡා කරමින් මේ දසවස්තුක සම්මාදිට්ඨියේ මිත්‍යා දෘෂ්ටික පැත්ත කොහොමද කියන කාරණාව ටිකක් අද ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. දසවස්තුක සම්මාදිට්ඨියේ පළවෙනි අංගය පැහැදිලි කරනවා අත්ති දින්නම් දුන් දෙහි විපාක ඇත. පින්නතුනි මේ දසවස්තුක සම්මාදිට්ඨිය අබුද්ධෝත්පාද කාලවලත් තියෙනවා. ඒ කාලෙට ඉන්න මහ ප්‍රඥාවන්තයෝ එදාටත් මේ සම්මාදිට්ඨියෙන් යුක්තයි. ආන්ගේ නිසා මහ පිංකම් අබුද්ධෝත්පාද කාලවලත් කරගෙන තියෙනවා. එහෙමනම් අපි අත්ති දින්නම් කියලා සඳහන් කළේ දුන් දෙහි විපාක ඇත. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් මොකද්ද සඳහන් කරන්නේ? දෙන දේවල් වල විපාකයක් නැහැ. දෙන්න වෙන්නේ අපේ සම්පත් ඉවර වෙන එක විතරයි. ආපහු හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ දුන් දෙහි විපාක ඇත කියන කාරණාව තහවුරු කරන්න කිසිම විද්‍යාත්මක සාධකයකුත් නැහැ. බටහිර විද්‍යාවේ ඒ පිළිබඳව කිසිම සාධකයක් නැහැ. එහෙනම් දුන් දෙහි විපාක ඇත කියලා අපි පිළිගන්නේ කොහොමද? අපිට ඒක පුළුවන්කම තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ළඟ දූවිලි මාත්‍රයක්වත් වෙන්න වෙනත් කිසිම විද්‍යාවකට පුළුවන්කමක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුන් දෙහි විපාක ඇත කියලා. අත්ති දින්න. දුන්නට කමක් නැහැ, ඔච්චර දෙන්න ඕනේ නැහැ කියන අයත් ඉන්නවා. ඔච්චර වියදම් කරන්න ඕනේ නැහැ කියන අයත් ඉන්නවා. දෙනවනම් මේ විදිහට දෙන්න ඕනේ කියලා පූජාව ඊටාම ලාභාල කරන අයත් ඉන්නවා. වර්තමානයේ බලහම සමහර වෙලාවට සමහර අය මේ පන්සල් හදලා පූජා කරනකොට කොටි සෙනසුන් හදලා පූජා කරනකොට හරියට විවේචනය කරනවා. ඇයි විවේචනය කරන්නේ? ඊටාම සැප සහිතව මේ විහෙර විහාර හදලා පූජා කරාම ස්වාමීන් වහන්සේලා නිකම්ම කාම භෝගීන් වෙනවා කියලා. එහෙම පූජා කරන්න හොඳ නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ සිල් ගුණ පුරන්න ඕනේ දුක් සහිතව. එතකොට තමයි සිල් වැඩෙනවා ගුණ පිරෙනවා කියලා කල්පනා කරන්නේ. ඒක ඊටාම උසස් පූජාවක් කියලා සලකනවා. අන්න ඒ හින්දානේ දැන් වර්තමානයේ සමහර කෙනෙක් කුටියක් හදන්න ගියහම ඒක මැටි ගාලා බිමත් මැටි දාලා ඒක පැලලි බැඳලා කොලාතු වහලා එහෙම නැත්නම් බටපතුරු වලින් හේතු කරලා කුටියක් හදලා පූජා කරනවා. දැන් ඒගොල්ලන්ගේ කල්පනාව මේ ශාසනයේ උසස්ම මාලිගාවක් හදලා පූජා කළා වගේ කියලා. මහ ලොකු පූජාවක් කළා කියලා තමයි කල්පනාව. නමුත් එහෙම වෙනවද? එහෙම නම් වෙන්නේ නැහැ පින්නතනි කවදාවත්. දාන ප්‍රති වෙන්න පුළුවන්කමක් කොහොමවත් නැහැ. මම හදලා පූජා කරලා තියෙන කුටිය පැලලි අහුරලා කොලාතු වහලායි තියෙන්නේ. මම පරිහරණය කරන ගෙදර කොහොමද?
ගඩොල් බැඳලා කපරාදු කරලා ඊටාම ආරක්ෂාව සපයාගෙන බොහොම මටසිලිටු විදිහට පිරිසිදු කරන්න පහසු විදිහට බිම හදාගෙන හොඳ දොරවල් යොදාගෙන ආරක්ෂා සම්පත්තියත් උපරිමයෙන් තහවුරු කරගත්ත ඊටාම සැපසහිත මාලිගාවක් වගේ ගයක් පරිහරණය කරනවා. එහෙම පුද්ගලයෙක් තමයි ශාසනයට පූජා කරලා තියෙන අර වාගේ කුටියක්. මං හිතන්නේ දාන දාස භවෙත් ඊටාම පල්ලෙහි ඉන්නේ. ශාසනය කොහොමද මේ කාරණාව පැහැදිලි කරන්නේ? අනාගතේ මට කොහොමද ලැබෙන්න ඕනේ? අනාගතේ මං කොහොමද ජීවත් වෙන්න ඕනේ? ආන්ගේ තමන් කැමති විදිහට ලැබෙන්න නම් මේ ජීවිතෙන් එහෙම දන් දෙන්න ඕනේ. ඒ කියන්නේ අනාගතේ කැමති විදිහට ලැබෙන්න මේ ජීවිතෙන් එහෙම දන් දෙන්න තිබුණා නම් මේ ජීවිතෙත් එහෙම තිබිලා තියෙනවනේ. ඒ කාරණාව නෙමෙයි මෙතන කියන්නේ. මේ දානපති කියන කාරණාව වරද්දන්න නැතුව තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතේ මට තියෙනවා නම් යම් ප්‍රමාණයක් ආන් ඒ ප්‍රමාණයෙන් උපරිමයට දෙන්න කියලා කිව්වේ. වෙන ණය වෙලා හොයලා දෙන්න කියලා නෙමෙයි කිව්වේ. තියෙන ප්‍රමාණයෙන් උපරිමයට දෙන්න තමන්ගේ ප්‍රමාණයෙන්. එතකොටයි දානපති වෙන්නේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කවදාවත් තහනම් කරලා නැහැ සැප සහිත මාලිගා පූජා කරාම පිළිගන්න එපා කියලා. සැප සහිත මාලිගාවල් වල ජීවත් වුණාම පව් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරලා නැහැ. දායකයට ඕන විදිහට හදලා පූජා කරන්න පුළුවන්. ඒක මැණික් වලින් හදන්නත් පුළුවන්, රත්තරන් වලින් හදන්නත් පුළුවන්. පිටුතේ අපේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් හිටියනේ. ඒ කොහොමද දන් දීලා තියෙන්නේ? ඒ 5 දෙනාගෙනුත් ප්‍රධානියා වාගේ හිටියේ ජෝතිෂ සිටුතුමා. බුදුරජාණන් වහන්සේට හදලා පූජා කරපු මාලිගාව තනිකරම මැණික්. මාලිගාව වටේට බැඳපු ප්‍රාකාරත් මැණික්. මිදුලේ අතුරලා තිබුණෙත් වැලි නෙමේ මැණික්. මාලිගාවට එළිය සපයලා තිබුණේ පහන් නෙමේ මැණික්. එහෙනම් ඉතින් භාග්‍යතුන් වහන්සේක ප්‍රතික්ෂේප කරන්න එපයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉවසන්ඩ පිළිගන්න සිහියෙන් පරිහරණය කරන්න. ඒක කොච්චර වටිනවා වුණත් ඇලෙන්න එපා. සිහියෙන් පරිහරණය කරන්න. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඒ නිසා සංසාරේ අපිට කොහොමද විපාක ලැබෙන්න ඕනේ? ඒ විපාක ලැබෙන්න ඕනේ සුදුසු විදිහට පූජාව කරගන්න අපි තමයි දැනගන්න ඕනේ. අපි දුන්න හැටියට තමයි සංසාරේ අපිට හම්බ වෙන්නේ. අත්ති දින්නම් දුන් දෙහි විපාක ඇත. එහෙම සඳහන් කළේ හැම දෙයක්ම මනාව දෙන්න. හැම බුද්ධ ශාසනයකම ඉන්නවා ප්‍රණීත දේවල් දන් දුන්න උන් අතර අග්‍රස්ථානයේ ලබන උපාසක කෙනෙක්, උපාසිකාවක්. අපේ ශාසනයේ ප්‍රණීත දේවල් දුන්න උන් අතර අගතනතුර ලැබුවේ කවුද? දුන්න උන් දෙන්න උන් අතර මහා නාම සාක්‍ය රජතුමා. එහෙනම් අතීතයේ ඉඳලා ඊතා උසස් ආකාරයේ පූජාවල් සිද්ධ කරලා නේද මේ තනතුරට ආවේ? ඒ පූජාවල් කළේ සම්බුද්ධ ශාසනයටම නේද? එතකොට ප්‍රණීත දේවල් දෙන අය අතර අග්‍රස්ථානයේ ලබාපු කාන්තාව කවුද? සීවලී මහරහතන් වහන්සේගේ අම්මා සුප්පවාසාව. එහෙනම් ශාසනයක මේ වාගේ තනතුරු දෙකක් හම්බුනේ එදා කාලේ පාරමිතා පුරන කාලේ මේ තනතුර බලාපොරොත්තු වෙන කාලේ අන් හැමට වඩා උසස්ම දේවල් දීපු හින්දා. එහෙනම් එහෙම අගතනතුරු ලැබපු අයත් ඉන්නවා නම් මෙදා කල්පනා කරනවා නම් එහෙම දෙන්න හොඳ නෑ. ස්වාමින් වහන්සේලාට ඕනෑවට වඩා පහසුකම් සැප සහිතව පූජා කරන්න හොඳ නෑ කියලා කල්පනා කරනවා නම් එතකොට ඒක සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියක්ද? ත්‍රිපිටකේ නැති තමන් හිතින් මවාගත්ත වෙනම මිත්‍යා දෘෂ්ටියක් තමයි එතන තියෙන්නේ. නමුත් එහෙම දෙයක් දැක්කහම කල්පනා කරන්නේ හරි උසස් පූජාවක් කියලා. සමහරලාට අන්තර්ජාතවල ජාලවල
දකින්නෝ. එහෙම දේවල් සඳහන් කරලා තියෙනවා. මහා උසස් පූජාවක් හැටියට තමයි දකින්නේ. ගුණ පුරන්න අවස්ථාවල් පහසුකම් හදලා දුන්නා කියලා තමයි කියලා තියෙන්නේ. බලහම කිසි පහසුකමක් දීලා කිසි පහසුකමක් හදලා දීලා නැහැ. මිත්‍යා සංකල්පයක් මත ඉන්න උත්සාහ කරලා තියෙනවා විතරයි. පින්නතනි බලන්නකො අපේ භාග්‍යතුන් වහන්සේට මේ තරම් ලැබෙන්නේ ලෝකේ අග්‍ර දක්ෂිනේයයි. මේ තරම් ලැබෙන්නේ මොකක් නිසාද? ඊටාම උසස් අන්දමෙන් දන් දීපු හින්දා. ඉතින් එහෙම ශාසනයක් ඇතුළෙම කෙනෙක් කතා කරනවා නම් උසස් විදිහට දෙන්න එපා කියලා ඒක පරම මිත්‍යා සංකල්පයක් ඇටියටයි දක්වන්න වෙන්නේ. ලෞතර භාග්‍යතුන් වහන්සේගේ අරහං ගුණේ බලය මේ ලෝකේ කාටද කතා කරලා ඉවර කරන්න පුළුවන්? භාග්‍යතුන් වහන්සේට ලැබෙන තන භාග්‍යතුන් වහන්සේට නෙමෙයි පින්නතනේ සිද්ධාර්ථ කුමාරයාට ලැබෙන තරම සීමා කරන්න පුළුවන් වුණාද? බිම්බිසාර රජුරු අවුරුදු 16න් තමයි රජ වෙන්නේ. රජුරවන්ට හම්බ වෙන්නේ දැන් අංග මගධ රාජ්‍ය දෙකමයි තියෙන්නේ. අංග මගධ කියන ප්‍රදේශ දෙකම රජුරවන්ගේ රාජ්‍ය. එකක් රජුරවන්ට හම්බ වෙනවා අනික රජුර යුද්ධ කරලා අල්ලගන්නේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රජගහනුවර පිණ්ඩපාතේ වැඩලා පාණ්ඩව පර්වතය ළඟදී මුණ ගැහුණාම බිම්බිසාර රජුරෝ දන්නවද මේ ඉන්නේ බෝධිසත්වයෝ කියලා? දැන් බුද්ධත්වයේ ලැබලත් නැහැ. තමන්ගේ මුළු රාජ්‍යම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට දෙනවා. මම සුද්ධෝදන රජුරුවන්ගේ පුතා මට තමයි සිද්ධාර්ථ කියන්නේ කියලා කියහම මුළු රාජ්‍යම පවරනවා කුමරුනි මේ මුළු රාජ්‍යම ගන්න කියලා. සමහර තැනක නම් කියන්නේ රාජ්‍යයෙන් භාගයක් දුන්නා කියලා. භාගයක් නෙවෙයි මුළු රාජ්‍යම දෙන්නේ. තමන් යුද්ධ කරලා අත්පත් කරගත්ත අසීමාන්තිකව රන් රිදී මුතුමැණික් තියෙන කෝටි ගණන් මිල මුදල් තියෙන මේ මහරාජ්‍ය රටවැසියෝ රජමාලිගා සියලු සම්පත් එක්කම මේ ඉස්සරලාම දැකපු පළවෙනි දර්ශනයෙන්ම පැහැදිලා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට පූජා කරන්න උන්වහන්සේගේ ලැබීම මොනතරම් බලවත්ද? යුද්ධ කරලවත් ගන්න පුළුවන් ද රාජ්‍යයක්? දැකපු පළවෙනි දවසේම නිකම්ම දෙනවා කුමරුනි මගේ රාජ්‍ය අරගන්න. මම ඔබ යටතේ ඉන්නම් කියලා කියන්නේ. එහෙමනම් බිම්බිසාර මහරජුරවන්ට ඒ ප්‍රකාශයෙන් පස්සේ ඒ රාජ්‍ය පාලනය කරන්න වරයක් තියෙන්නේ කොහොමද? මහ බෝසතාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු නිසා පාලනය කළා මිසක් එහෙනම් හොඳයි මහරජ කිව්වනම් අත්තරින්නමයි දුන්නේ. ඒ වාගේ මහ රාජ්‍යයන් දානේ හැටියට ලැබෙන්න සංසාරේ මේ වාගේ දුප්පත් පූජාවල් වෙන්න ඇද්ද කරන්නේ නැත්තේ? සේනානි දියණිය හදාගෙන ආපු කිරිබත ලක්ෂයක් වටින තලියක තවත් ලක්ෂයක් වටින තලියකින් වහලා හිස මත තියාගෙන ඇවිල්ලා දන ගහලා පූජා කළේ බුදු වෙන බෝසතාණන් වහන්සේ බව දැනගෙනද? එහෙම නොදැනගෙනත් පූජාවක් කළේ ඒ පූජාව ලබන්න උපරිම සුදුසුකම තියෙන නිසා. පස්සේ දන්නේ ඒ බෝසතාණන් වහන්සේ කියලා. දන් දෙනකොට දැනගෙන හිටියේ නෑ. එහෙම පූජාවල් ලැබෙන්නේ මේ ශාසනයේ ඊටාම අග්‍ර විදිහට දන් දීපු නිසා. ආන් ඒක නිසා අපි දන් දෙනකොට හැමදේම අග්‍ර විදිහට දෙන්න ඕනේ. හැබැයි ඒ අග්‍ර විදිහට කියලා කියන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අග්‍ර විදිහට. මට වඩා මුදල් තියෙන කෙනෙක් කරන පින්කම මට කරන්න ලෑස්ති වෙන්න බෑ. මගේ ශක්ති ප්‍රමාණයෙන් අග්‍ර විදිහට දෙන්න. අත්ති දින්න. ඒ දුන් දෙහි පුදුම ඵලයක් තියෙනවා. අපේ පින්නතුන්ට මතකද බත්තපටික සිටුතුමා? 3 අවුරුද්දක් රෑදවල් දෙකේම බත් වේලක් වෙනුවෙන් බැල මෙහෙරකම් කළා. 3 අවුරුද්දක්ම දුක් විඳලා හොයාගත්ත කෑම වේල
අනුභව කරන්න සූදානම් වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ දැක්කහම එක බත් සරලුවක්වත් දිවේ තියලවත් රහ බලන්නේ නැතුව මුළු බත් පාත්‍රයේම පිළිගන්වන්න තරම් පුදුම අත්හැරීමේ ශක්තියක් තිබුණා. නමුත් පස්සේ ඒකට විපාක ලැබෙනකොට කොහොමද ලැබෙන්න පටන් ගන්නෙ? ඒක නිසා මේ ශාසනයේ අත්ති දින්නම් කියලා කිව්වේ දුන් දෙහි විපාකය ඊ타ත්ම ඉහළයි. මම දෙන්නේ කොහොමද? ඒ දුන්නට වඩා 100ක් ගුණයකට ලක්ෂ ගුණයකට වඩා වැඩියෙන් තමයි මට හම්බ වෙන්නේ. හැබැයි මගේ සංසාර ජීවිතේ පුරාම මම කොහොමද ජීවත් වෙන්න ඕනේ, මට මොනවද ලැබෙන්න ඕනේ, ඒක සැලසුම් කරන්න ලැබිච්ච හොඳම අවස්ථාව මේක. ඒ අවස්ථාවෙත් මිත්‍යා දෘෂ්ටිකව ඒක සැලසුම් කරගන්නේ නැතුව ඊටාම බාල විදිහට කටයුතු කරනවා නම් මේ ජීවිතේ විතරක් නෙමෙයි අනාගත ජීවිතවලත් ඒ දුප්පත් භවයේ අඩුවක් නැහැ කියලාම තමයි කියන්නේ. අනුන් උසස් තැන්වල ජීවත් වෙනකොට ඒ දිහා බල බල හූල්ල තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. මහා පනාද රජුරුවන්ගේ මාලිගාව. රජුරුවන්ට ඒ මාලිගාව පහළ වුණාම නෑදෑයෝ ඔක්කොම කෙරුවේ ඊර්ෂ්‍යා කරපු එක. ඊර්ෂ්‍යා කරපු නෑදෑයන්ට ලාභයක් හම්බුණාද? බද්දජී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් ගඟපතුලේ තියෙන මාලිගාව ඉහළට ඔසවනකොට මාලිගාව ඇතුලේ ඉඳලා ඉබ්බු, කැස්බෑව්, මාළු ආදි සත්තු බිමට වැටෙන්න පටන් ගත්තා. තට්ටුවෙන් තට්ටුව වැටෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ බද්දජී ඔබේ නෑදෑයන්ට හරි වෙහෙසයි. මාලිගාව බිම දාන්න කියලා. ඒදා ඊර්ෂ්‍යා කරපු අය. මේ මාලිගාවේ ජීවත් වෙනවට මේ විදින සැපවලට හූල්ල හිටපු අය. ඒගොල්ලෝ ඇවිල්ලා මාලිගාව පරිහරණය කරනවා දැන්. හැබැයි තිරිසන් අපායේ ඉඳගෙන. ඒක හින්දා මේ කතා කරන විදිහට බොහොම බාල විදිහේ පූජාවල් කරගත්තාම උසස් විදිහේ පූජාවල් කරපු අය උසස් විදිහට සැප භුක්ති විඳිනකොට අපිට ආපහු සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ වෙනුවෙන් එහෙම හූල්ල ඉන්න. එහෙම නොවෙන්නයි ශක්ති ප්‍රමාණයෙන් උසස් විදිහට දන් දෙන්න කිව්වේ. අත්ති දින්නම් ඒ දුන් දෙහි බලයේ ශක්තිය කවදාවත් හීන වෙන්නේ නැහැ. කවදාවත් ඒ ශක්තිය Taman දාලා යන්නෙත් නැහැ. නිවන් දක්නා ජාති දක්වා මේ විදිහට මට පහළ වෙන්න ඕනේ කියලා අදහස් කළොත් අඩුවක් නැතුව ඒක ඒ විදිහටම ලැබෙනවා. වෙනතන ඊළඟ කාරණාව අත්ති ඉට්ටං මහා පූජාවේ විපාකයත්. අත්ති දින්නම් දුන් දෙහි විපාකයත්, අත්ති ඉට්ටං මහා පූජාවේ විපාකයත්. දැන් මේ කාලේ ඉන්නවා සමහර වෙලාවට මහා පූජාවල් වලට අකමැති අය. මල් දාස් ගානක් පූජා කරන්නේ මොකටද? එක මලක් දෙකක් පූජා කරාම මදිද? පහන් දාස් ගානක් පූජා කරන්නේ මොකටද? එක පහනක් පූජා කරාම මදිද? මේ විදිහට කතා කරන අය ඉන්නව ඕන තරම්. ඔය තරම් ආහාර පූජා කරන්නේ මොකටද? මේ කාලේ සම්බුද්ධ පූජාව සම්බන්ධයෙන්ුත් ওই විදිහටම කතා කරනවා. තව ටිකකින් අහක දාන්න නම් උච්චර නාස්ති කරන්නේ මොකටද කියලා අහනවා. ඒ කියන්නේ කාරණාව හරියට දන්නේ නැති හින්දා. එහෙනම් මෙතන සඳහන් කළේ මහා පූජාවල් සිද්ධ කරනකොට තමයි පින්නතුනි පාරමිතා වැඩෙනවා කියලා දේශනා කළේ. මහා පූජාවක් කරන්න ලොකු අත්හැරීමක් කරන්න ඕනේ. පහන් 1000ක් පත්තු කරන්න ගියාම එක පහනක් පත්තු කරනවට වඩා ලොකු කැපකිරීමක් කරන්න එපෙයි. එක පහනක් නම් හැන්දෑවේ රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා පූජා කරන්නත් පුළුවන්. නමුත් රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා පහන් 1000ක් පූජා කරන්න බෑ. එහෙම කාරණාවක් යොදාගත්තාම අඩුම තරමේ රැකියාවෙන් දින දෙකක්වත් අයින් කරන්න වෙනවා. නිමාඩුවක් ගන්න වෙනවා. වෙනම උපකරණ රැස් කරන්න වෙනවා. පහන් ගන්න ඕනේ, තෙල් ගන්න ඕනේ, තිර ගන්න ඕනේ. ඊළඟට තීරණය කරන්න ඕනේ පහන් දල්වන්නේ කොහෙද? බිම දල්වනට වඩා උඩින් දල්වන එක හොඳයි කියලා හිතනොත්
පහන් වැටවල් හදන්නත් වෙනවා. මල් පූජාවත් එහෙමම තමයි. මල් වට්ටියක් කඩලා පූජා කරනවට වඩා මල් දහස් ගාණක් පූජා කරන්න ලොකු කැපකිරීමක් ඕනේ. හොදන්න ඕනේ, තෝරන්න ඕනේ, හදන්න ඕනේ. ඒ දේවල් වලට පිරිසක් ඕනේ. ඒ පිරිස කළමනාකරණය කරන්න ඕනේ. ඒ පිරිසට ගැළපෙන කාර්යයන් බාර දෙන්න ඕනේ. ඒ හැම එකක්ම තමන්ගේ මනසින් තීරණය කරනකොට දාන පාරමිතාවත් වැඩෙනවා. මේ කාරණාවට සුදුසු අය මේ අය කියලා තීරණය කරාම ප්‍රඥා පාරමිතාවටත් හේතු වෙනවා. තව පිරිසක් මගේ පින්කම ඇතුලේ වැඩ කරන්නේ මට ඕන විදිහට නෙමෙයි, එයාලට හිතෙන විදිහට. මම හරියටම කරන්නයි හදන්නේ. නමුත් එයාලට හිතෙන විදිහට කරන්න යනවා. ඒ වෙලාවට මට කේන්තියෙන් ඒගොල්ලන්ට බනින්න හිතෙනවා. නමුත් මනස සිහියක් තිබුණාම කේන්තියෙන් බනින්න නැතුව අනුකම්පාවෙන් කියලා දෙනව නිවැරදි ක්‍රමය මේකයි. එහෙනම් පුදුම ඉවසීමක් තියෙනවා. එතකොට මෛත්‍රී පාරමිතාවත් වැඩෙනවා. එහෙනම් මහා පූජාවක් කරන හැම වෙලාවකම පාරමිතා වැඩෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. මහා පූජාවේ විශේෂ විපාක ඇත. නමුත් සමහර කෙනෙක් කතා කළේ මහා පූජාවල් කරන එක අපරාධයක්. විහෙර විහාර අපිරිසිදු කිරීමක්. කැලි කසල ගොඩ ගැනීමක්. විශාල නාස්තියක්. ඒ හින්දා අවශ්‍ය නැහැ කියලා තමයි කතාව. කොයිතරම් බණ අහලා තිබුණත්, කොයිතරම් ශ්‍රද්ධාව තිබුණත් තවමත් තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමම්පලං කියන තැන පිහිටලා ඉඳලා පින්කම් කරන්න හුඟක් අයට අපහසු වෙලා තියෙන බව අපි දකිනවා. ආන් එහෙම මිත්‍යා සංකල්පයක ඉන්නවා. අහක දානවනේ කියලා. විසි කරන්නනේ, විනාශ කරන්නනේ කියලා. ඕන තරම් කතා කරලා අහනවා. බුදුරජාණන් වහන්සේට මෙච්චර වටිනා දේවල් පූජා කළා. දැන් අපි පරිහරණය කළාට කමක් නැද්ද කියලා කතා කරලා අහනවා. ඉතින් ඒතකොට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අත්හැරපු දෙයක් නැහැ. විවිධ කෙසෙල් වර්ග, විවිධ පළතුරු වර්ග මේ පහුගිය දවසකත් කෙනෙක් කතා කරලා ඇහුවා. මේ දුර්ලභව හොයාගන්න කෙසෙල් ಜಾති ඇවරි පිටින් බුදුරජාණන් වහන්සේට පූජා කළා කිව්වා. මේ පූජා කරපු අය පූජා කරලා ගිහිල්ලා. ඉතින් ඒවා අපි ගත්තට කමක් නැද්ද කියලා අහනවා. මං කිව්වා ඉතින් තමන් පූජා කළා නම් කොයි භාග්‍යතුන් වහන්සේට පූජා කරපු කොටස කියලා තමයි ඒක අහන්න වෙන්නේ. අපි කෑම ටිකක් අරගෙන ගිහිල්ලා අපේ අම්මටයි තාත්තටයි දෙනවා. ටික වෙලාවක් මව්පියන්ට දීමු කෑම ටික ගෙදර තියලා අපි පිටත් වෙනකොට ඒක අරගෙන ආපහු යනවා පාරේ ඉල්ල ගන්න දෙන්නේ කිටියයි දෙන්නට දෙන්නම් කියලා. දැන් ඒකට මව්පියන්ට දුන්න පූජාව සම්පූර්ණද? ඉතින් ඒක තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ ළඟත් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟ ආසනයේ උඩ තියලා තව ටික වෙලාවකින් අරන් ගිහිල්ලා අපි භුක්ති විඳිනවා. දැන් අතනදී අහන්න පුළුවන් එතකොට කෝ අම්මට කියලා. එතකොට එහෙනම් මෙතනින් අහන්න පුළුවන් කෝ භාග්‍යතුන් වහන්සේට කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ කොටසත් අරන් ගිහිල්ලා. මේ විදිහට හිතන අයත් ඉන්නවා. රහත් වෙනවනේ කියලා. ඒ හැමතැනම තියෙනවා මිත්‍යා සංකල්ප. අත්ති දින්නම්, අත්ති ඉට්ටම්, අත්ති හුතම්, ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. පිළිගන්න අකමැති මේ ලෝකෙන් දුන්නාම පරලෝකෙන් ලැබෙනවා කියන එක. අන්න ඒක හින්දා තමයි හුඟක් අය දීමනාව විවේචනය කරන්නේ. දෙන්න උගන්නහම, දීම පිළිබඳව දේශනා කරාම කියන අයට ඕන නිසා තමයි ඔහොම කියන්නේ කියලා තමයි සඳහන් කරන්නේ. අපිට යහපතක් කරන්නයි, සංසාරේ අපේ දුප්පත්කම නැති කරවන්නයි මේ දේශනාවල් කරන්න කියලා කල්පනා කරන්නේ බොහොම අඩුයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතෙන් කොහොමද දෙන්නේ, කොයි විදිහට දෙන්නේ, මොනවද දෙන්නේ, ඒ විදිහටම ඊට වඩා වැඩියෙන් සංසාරේ අපිට ඒක හොඳට ලැබෙන බව. අපි සමහර ලාවට මේ රටින් බඩමුට්ටු ටිකක් නැවකට දාලා පිට රටකින් ගන්නවා. ජපානයට ගිහිල්ලා වාහන ටිකක් එකතු කරලා නැවට දාලා
මාසයක් එකමාරක් ගියාම ලංකාවෙන් ඒ වාහන ටික ගෙනල්ලා තමන්ගේ විකුණන තැන තියාගන්නවා. අපි කෝටි ගාණක් දීලා එහෙන් වාහන අරගෙන නැවට දාහම ලොකු විශ්වාසයක් තියෙනවා අහවල් කාලෙ වෙනකොට වාහන ටික ලංකාවට යනවා කියලා. පින්නතුනි අපිට එහෙම විශ්වාසයක් තිබුණට බැරි වෙලාවත් නැව ගිලුණොත් වාහන ටික අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි ඊට වඩා විශ්වාසයි මේ ජීවිතයෙන් යමක් පූජා කරාම අනාගත ආත්ම 100 ගණන් වලට ඒක ලැබෙනවා. ඒක මග ගිලෙන්න මගින් කඩා ගන්න මගින් පැහැර ගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ආන් නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. අත්ති හුතං. දෙන්නේ කොහොමද? ඒ විදිහටම ලැබෙනවා. දුන්නට වඩා වැඩි වැඩියෙන් ලැබෙනවා. එක ජීවිතයයි දුන්නේ, එක අවස්ථාවකයි දුන්නේ. නමුත් අපිට ලැබෙනවා ජීවිත 100 ගණනක, දහස් ගණනක, ලක්ෂ ගණනක ලැබෙනවා. එක අවස්ථාවක දීපු එක. ආන් ඒකට තමයි මේ අත්ති හොතන් කියලා සඳහන් කරන්ට යෙදුනේ. ඊළඟ කාරණාවේදී පැහැදිලි කළා පින්නතුනි අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. අපිට ලැබෙන මේ සැප දුක් හැම දෙයක්ම පෙර කර්මයක් නිසා තමයි හේතු වෙන්නේ. ඒ මොන කර්මද? කුසල කර්මයක් තියෙනවා, අකුසල කර්මයක් තියෙනවා. කුසල කර්ම නිසා සැප ලැබෙනවා. ඒ අතර අකුසල කර්ම විපාක දෙනකොට දුක් ලැබෙනවා. පෙර කරපු අකුසල් කර්ම නිසාම දුකත් ලැබෙනවා. හැබැයි මේ ජීවිතෙන් කුසල් කරලා ඒ අකුසල කර්ම විපාක දෙන්නේ නේව නවත්ත ගන්න පුළුවන්කමකුත් තියෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කුසල් විපාක දෙනවා, අකුසලුත් තියෙනවා. මේ ජීවිතෙත් කුසල් වඩන්න පෙර අකුසල් අපෙන් ඈත් වෙලා යනවා. ඒ අකුසල් වලට මේ ජීවිතෙන් විපාක දෙන්න ළඟා වෙන්න බැරි වෙනවා. මොකද කුසල ශක්තිය බලවත් වෙනවා. එහෙම වෙන්නේ නැත්තම් මේ කරන කැපකිරීම වල ප්‍රයෝජනයක් තියෙනවද? පින්කම් සංවිධානය කරනවා, එන අයට පහසුකම් සකස් කරනවා, ලෝකෙටම ධර්ම දානය බෙදනවා. අපි පැය ගණන් වාඩි වෙලා ඉඳගෙන ශ්‍රද්ධාවෙන් බණ අහනවා, දේශනා කරන අය ශ්‍රද්ධාවෙන් ධර්මයේ දේශනා කරනවා. ශාසනය උගන්වා වදාළ මහ බලගත් පින්කම් වල නිරත වෙලා ඉන්නවා. අපිට කර්මම විපාක දීගෙන එනවා නම් අපි මේ කරනෙව්වගෙන් තේරුමක් නැහැ. මේ කරනෙව්වගෙන් පෙර කරපු කර්ම විපාක දෙන්න තියෙන කර්ම බොහෝසේ අපෙන් ඈතට යනවා. හැබැයි අපි දන්නේ නැහැ. අහවල් විදිහේ කර්මයක් මට විපාක දෙන්න තිබුණා. නමුත් මේ පින්කම හින්දා ඒක විපාක දුන්නේ නැහැ කියලා කියන්න දන්නේ නැහැ. නමුත් මෙහෙම පින්කම් නොකර නිකන් හිටියානම් ජීවිතවල සමහරලාට මීට වඩා හැල හැප්පීම් කරදරවලට අපි භාජනය වෙන්න තිබුණා. නමුත් පෙර කරපු අකුසල ධර්මයන් මෙදා කරන බලවත් කුසල කර්මයන් නිසා ඈත් වෙලා හින්දා අපි හරි සතුටින් ජීවත් වෙනවා. කුසල කර්ම විපාක දෙනවා, අකුසල කර්ම කුසල් නිසා ඈත් වෙනවා. නැති වෙන්නේ නැහැ. කවදා හරි රහත් වෙනකම්ම පස්සෙන් එනවා. සම්මා දිට්ඨිකව ඉපදී මේ විදිහට මහ පිංකම් කර කටයුතු කරනකොට ඒගොල්ලෝ හැමදාම පස්සට යනවා. ඒගොල්ලෝ පස්සට යනකොට ඔය අතර අපට ආර්ය භාවයට පත් වෙන්න පුළුවන් වුණොත් නිරයක උපද්දවල විඳවන්න තියෙන එක කරගන්න බැරුව යනවා. නමුත් නිවන් දකින්නතුරු මේ කයට යම් අපහසුතාවයක් පත් කරන්න තියෙනවා නම්, මේ කයට යම් වේදනාවක් දෙන්න තියෙනවා නම් ඒක විපාක දෙන්න තියෙන අවස්ථාව වැඩි. සතර පායේ හෙලන්න තියෙන අවස්ථාව අඩුයි. ආන් ඒ නිසා මෙතන සඳහන් කළේ අත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ. අපි කරන හොඳ නරක අපි කෙරෙහි පිහිටනවා. නමුත් මිත්‍යා සංකල්පයක් හැටියට ඒ කාරණාවල් එච්චර පිළිගන්නේ නැහැ. මේ ජීවිතෙන් වැරදි කරාම, මේ ජීවිතෙන් පව් කරාම, මේ ජීවිතෙන් පස්සේ ඊටාම බරපතල විදිහට අපිට ඒව විපාක දෙනවා කියන කාරණාව පිළිගන්න සූදානම් නැහැ. අන්න ඒ හින්දා කල්පනාව අපි මැරිලා ආයේ උපදින්නේ නැති වෙයි කියලා.
මේක තමයි එකම ජීවිතේ මරුණට පස්සේ ආයෙ උපදින්නේ නැහැ කියලා තමයි කල්පනාව. සමහර ශාස්ත්‍රඥයෝ අතර හිටපු අයත් කීවා ණයට අරන් හරි ගිතෙල් කාලා ජීවත් වෙන්න කියලා. ආයෙ ජීවිතයක් හම්බෙන්නේ නැහැ කියලා. ආයෙ ජීවිතයක් හම්බෙන්නේ නැත්නම් මොකටද පින්නතේ මෙච්චර දුක් විඳින්නේ මේ? මිල මුදල් වියදම් කරගෙන කාලය ධනෙ නාස්ති කරගෙන ශාරීරික පහසුකම් පැත්තක තියාගෙන අවුව වැස්ස නොබලා සතපුම් 100 ගණන් දුර ගෙවාගෙන ඇවිල්ලා මේ වෙහිසෙන්නේ මහන්සි වෙන්නේ මොකටද ආයෙ උපදින්නේ නැත්තම්? නමුත් සම්මා දිට්ඨිකව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අපිට තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ඉපදින්න පුළුවන් කියලා. ආන් ඒ තරම් උපදින්න පුළුවන් නම් ඒ උපදින කිසිම භවයක සාපිපාසාදී දුකක් නොවෙන්න සතර පායාදී දුගතියකට නොයන්න පාප මිත්‍රයන් කවදාවත් මුණ නොගැහෙන්න කවදාකවත් මිත්‍යා දෘෂ්ටික නොවෙන්න ඒකට නෙත් මේ පින්කම් කරන්නේ. ඒ කියන්නේ ආය උපදිනවා කියන එකයි. බුදු දහමේ තියෙන මූලික න්‍යාය. හැබැයි මේක මලගෙදර ඉඳලම අමතක වෙච්ච දෙයක්ද කියලා හිතෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට තාම ඒ තරම් අනුගත වෙලා නැති බව මනාව ප්‍රකට වෙනවා. දැන් සාමාන්‍ය මලගෙවල් වල ගියහම මිනිස්සු හැසිරෙන හැටි දැක්කහම Taman නම් මැරෙන්නේ නැති වී වාගේ කියලා තමයි කල්පනා. මරණ සතිය පිළිබඳව කරුණු දක්වනකොට අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන කරුණ. මේ මරණය කියන ධර්මතාවය මොන තරම් ඉක්මනට අපි හොයාගෙන එනවද? මොන තරම් වේගෙන් අපි හොයාගෙන මරණය එනවද? ජවනහංස ජාතකයෙන් එහෙම ඒ කරුණු භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. නමුත් මලගෙදර ගියපු අපිට කවදාවත් මරණය පිළිබඳව හැඟීමක් නැහැ. දැන් මරණ සතිය දේශනා කළේ හැම මොහොතකම තමන් මැරෙන බව දැනගෙන ඉන්නනේ. අපේ කල්පනාව අර මැරිච්ච කෙනා විතරයි මැරෙන්නේ, අපි මැරෙන එකක් නෑ වයි. ඒ හින්දා එහෙ ගිහිල්ලත් මූණ ඇඹුල් කරගෙන යනවා. ටික වෙලාවකින් hina වෙනවා. අල්ලාප සල්ලාපලේ දෙනවා. කාඩ් සෙල්ලම් කරනවා. කැරම් සෙල්ලම් කරනවා. සමහර කට්ටිය පිටිපස්සට ගිහිලා රාරක්කු බොනවා. අපි මැරෙන්නේ නැහැ වගේ කල්පනාව. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කළේ නිරන්තරයෙන් මැරෙන බව සිහිපත් කරන්න. හැබැයි මැරිලා ආය උපදින බවක් දැනගන්න ඕනේ. ආය උපදින්නේ නැත්නම් පවට මෙච්චර බය වෙන්න ඕනේ නැහැ නිපින්නතුනි. ආන් ඒ න්‍යාය හරියටම නොදැනගත්ත නිසා අපි අඬන හැටි දැක්කහම අපි බුද්ධ ධර්මයෙන් කොච්චර ඈතද කියලා තේරෙනවා. දහමෙන් පුදුම විදිහට ඈතයි. ඉස්පිරිතාලේ මැරිලා තියෙන්නේ. මල් ශාලාවට ගෙනහිල්ලා කෑලි කෑලි වලට කපලා. ආයෙ පාරක් ඒක එහෙම් මෙහෙම් මහලා උඩින් විතරක් රෙදි කෑල්ලක් කන්දවල අරගෙන ඉන්නේ. ගේනකොට අඬන තරම්. ගෙදරින් ගෙනියන්න වහනකොට අඬන තරම්. සමහර තැන්වල පෙට්ටිය වහනකොට සිහි නැතුව වැටෙනවා. අඬලා. හරියට නිකන් මේ පෙට්ටිය හතර පියන වහපුවම ඇතුලේ ඉන්න එක්කෙනාගේ හුස්ම හිර කරන්න වහනවා වගේ අඬන්නේ. කවුරු හරි අහුවොත් පණ තියනවා දඬන්නේ කියලා. එතකොට නම් මෙරිලා. එතකොට මැරිච්ච කෙනා වෙනුවෙන්ද මේ අඬන්නේ? මැරුණා වගේම ඉපදිලා. දවසක් දෙකක් ගෙදර තියාගෙන ඉඳලා පෙට්ටිය වහනකොට ඉපදිච්ච පුද්ගලයා හිතන්න බැරි තරම් ඉපදිලා සිත් පහල කරලා ඉවරයි. අපි මෙහි කුණුගොඩ දිහා බලාගෙන අඬනවා. මෙයා ඉපදිලා කියලා දන්නේ නැහැ. මැරුණ හැම කෙනෙක්ම උපදිනවා. උපදින්න තැන යහපත් කරගන්න තමයි මේ වෑයම. ඒකටයි භාග්‍යතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ. ඉතින් ඔය මූලික න්‍යායවත් දන්නේ නැතුව අපි මැරෙන්නේ නැහැ වාගේ ජීවත් වෙනවා.
අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. යහපත් දේවල් මෙහි ජීවිතේ කරාම මැරිලා උපදින තැන ඊටාත්ම යහපත් වෙනවා. හැබැයි මෙහාට වෙලා අයහපත් දේවල් කර කර ජීවත් වෙන අය ඊටාව දුක්ඛිත තැන්වල ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳින තැන්වලටත් එළඹෙන්න සිද්ධ වෙනවා. ඊළඟට පින්නතිනි සඳහන් කළේ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙලවක් ඇත ඊළඟ කාරණාව පරලොවක් ඇත. නමුත් මෙලවක් පරලොවක් තියෙනවා කියන කාරණාව පිළිගන්න බෞද්ධයයි සම්මත හුඟක් අය සූදානම් නැහැ. දැන් අපේ ධර්මයේනේ මේක විශේෂයෙන් පැහැදිලි කරන්නේ. සමහර කෙනෙක් අහනවා මැරිච්ච කෙනා ආපහු ඉපදෙනවා කියලා විද්‍යාවෙන් කොහෙද ඔප්පු කරලා තියෙන්නේ කියලා. මගෙනුත් දවසක් කෙනෙක් ඇහුවා එහෙම. හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. තානාපති කාර්යාලයක වැඩ කරන ඉතාම ඉහළට ඉගෙන ගත්ත කෙනෙක්. මැරිච්ච අය ආපහු උපදිනවා කියලා විද්‍යාවෙන් කොහෙද ඔප්පු කරලා තියෙන්නේ කියලා. දැන් ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ විද්‍යාවෙන් කියලා තියනවාද මේක කියලා. අපි ඒකයි මුලින්ම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් අවබෝධය ළඟ සර්වඥතා ඥානය ළඟ විද්‍යාවට දුවිල්ලක්වත් වෙන්න බෑ කියලා. මේ සර්වඥතා ඥාණයෙන් බලලා මේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. මෙහෙම හැසිරුණ අය මෙහෙම කටයුතු කරපු අය මෙහෙම උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දන්නේ. ඒ කාරණාව තවම පිළිගන්න බෑ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව පිළිගන්න බෑ කියන එකයි. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තාම ඒ වාගේ සුභවාදී ආකල්පයක නැහැ කියලා කියන්නේ තාම ඔහු බෞද්ධ වෙලා නැහැ කියන එකයි. නමුත් බෞද්ධ යයි කියලා හිතාගෙන ඉන්න අයට මේ වාගේ ප්‍රශ්න හරියට ඇති වෙනවා. මැරිච්ච අය ආයෙ උපදිනවද කියලා. බුදුරජාණන් වහන්සේ මනාවයකට කරුණු කාරණා හේතු සාධක සහිතව මේ සංසාර ජීවිතය පිළිබඳව කරුණු පෙන්නලා. දැන් මේ බෞද්ධ යයි කියාගෙන ඉන්න අය දැන් දන්නවා බුදුරජාණන් වහන්සේ මෙච්චර කාලයක් පාරමිතා පිරුවා. අහවල් ආත්මවල ඉපදී පාරමිතා පුරපුර ඇවිල්ලා තමයි ලෞතර බුද්ධත්වයේ ලැබුවේ. එතකොට ඒ කාරණාවෙන්වත් හිතන්නේ නැහැ එහෙනම් මැරිලා ආයේ ඉපදිලා තියෙන්නේ කියලා. අපි මැරිලා උපදිනවද කියලා තමයි අහන්නේ. නමුත් දේශනා කළේ අත්ති අයං ලෝකෝ. මෙලොවක් තියෙනවා. පරලොවක් තියෙනවා. මේ ලෝකේ ඉන්න අය මැරිලා ගිහිල්ලා වෙනත් ලෝකවල උපදිනවා. මොනවටද මේ පරලෝකේ කියලා කියන්නේ? මම උපන්න ජාත භූමිය හැර අන් හැම රටක්ම මට පිට රටක්. අපි ජීවත් වෙන මේ ලෝකේ හැර කතා කරන අනික් ලෝක අපිට පරලෝක. ඒ කියන්නේ මේ පරලෝකිය මැරිලා වෙන ලෝකයකට ගියා කියලා මේ කියන්නේ. එතකොට මිය පරලොව යනවා කියන වචනේ අර්ථයවත් දන්නේ නැහැ. මෙහෙන් මැරිලා වෙන ලෝකයකට ගියා මිය පරලොව ගියා කියන කාරණාව නේ මේ කියන්නේ. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන අය මෙහෙන් මැරිලා වෙනත් ලෝකවල උපදිනවා. ඒ වෙනත් ලෝකවල අපිට ඉපදෙන්න වෙනත් ලෝක තියෙනවා. ඒ ලෝකවල ජීවත් වෙලා ඉන්න අය එහෙන් මැරිලා සමහර වෙලාවට වෙලා අපේ ලෝකෙ උපදිනවා. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙහෙ කට්ටිය මැරිලා එහෙ යනවා, එහෙ කට්ටිය මැරිලා මෙහෙ එනවා. මෙහෙ මැරිච්ච කට්ටිය මේ සක්වලේම කොහේ හරි උපදිනව නෙමෙයි. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එළියේ තියෙන සක්වලක උපදින්නත් පුළුවන්. එහි තියෙන සක්වලක කෙනෙක් මැරිලා මෙහෙ ඇවිල්ලා උපදින්නත් පුළුවන්. එහෙනම් මෙලවක් සහ පරලොවක් ඇත කියන කාරණාව අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. නමුත් ඔක පිළිගන්න බැරි අය ওই කාරණාව විවේචනය කරලා සැක උපදවලා තිසරණයක් නැති කරගන්නවා. ඊළඟට සඳහන් කළේ අත්ති මාතා අත්ති පිතා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. අම්මා මේ වාගේ ගුණවත්, තාත්තා මේ වාගේ ගුණවත්. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ මව්පියන් පිළිබඳව කරුණු දක්වන තැන්වල මේ ලෝකේ මව්පියෝ කොයිතරම් උතුම්ද? බුදුරජාණන් වහන්සේ අම්මා සහ තාත්තා කියන දෙන්න කොයිතරම් උතුම් තැනකද තියලා තියෙන්නේ?
ඒ කරුණ සාකච්ඡා කරන්න මේ ත්‍රිපිටකයේ පුරාම කරුණ තියෙනවා. නමුත් ඒක මනාව තහවුරු කරන හොඳ තැනක් තමයි මේ දසවස්තුක සම්මාදිට්ඨිය. කොහොමද පින්නතේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් මෞපියන්ගේ බලවත් බව ඔප්පු කරලා තියෙන්නේ? එක කරුණක් අරගෙන බැලුවොත් මේ ලෝකේ තියෙනවා භයානක අකුසල කර්ම පහක්. අපි ඒවට කියනවා ආනන්තරීය කර්ම කියලා. ආනන්තරීය කර්ම කියලා කියහම පළවෙනි එක සංඝ බේදය. දෙවෙනි එක ලෝහිතුප්පාදක කර්මය. තුන්වෙනි එක රහතන් වහන්සේ නැසීම, හතර අම්මා නැසීම, පහ පියා නැසීම. එතකොට දැන් රහතන් වහන්සේ නැසීම ආනන්තරීය කර්මයක්. අම්මා නැසීමත් ආනන්තරීය කර්මයක්. රහතන් වහන්සේ නමක් ළඟට මේ ලෝකේ ඉන්න ගුණවත්ම සිල්වත්ම කෙනා අපේ අම්මද? ඊට වඩා සිල්වත් අය නැද්ද ඉන්නවා? රහතන් වහන්සේගේ බාල සහෝදරය අනාගාමින් වහන්සේ. රහතන් වහන්සේට බාල කෙනා අනාගාමින් වහන්සේ. අනාගාමින් වහන්සේට වඩා බාල කෙනා සකදාගාමින් වහන්සේ. ඊට වඩා බාල කෙනා සෝවාන් වහන්සේ. අපේ අම්මා තව සෝවාන් වෙලත් නැහැ. එහෙනම් උතුම් ඊට ඉහළ තියෙන උතුම් ඵල දෙකට තව ගිහිල්ලම නැහැ. සමහර වෙලාවට තිසරණත් නැහැ. පන්සිලුත් නැහැ. අම්මා මරුවොත් ආනන්තරීයයි. නමුත් අනාගාමී සකදාගාමී සෝවාන් කියන ආර්යයන් වහන්සේලාගේ ඝාතනය ආනන්තරීයයි කියලා කොතනවත් සඳහන් කරලා නැහැ. ආනන්තරීය කර්මයට හා සමානයි කියලා සඳහන් කරලා තියෙනවා. අනුරූපයි. ඒ ළඟ තමයි තියෙන්නේ. නමුත් ආනන්තරීය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. තාම තිසරණ පන්සල්වත් නැති අම්මයි තාත්තයි ඝාතනය කිරීම ආනන්තරීයයි කියලා කියහම මේ කාරණාව ප්‍රමාණවත් ඒ දෙන්නට මේ ලෝකේ කොච්චර තැනක් තියෙනවද කියන එක දැනගන්න. ඒ දෙන්න මේ ලෝකේ කොයිතරම් බලවත්ද කියලා දැනගන්න. ඒ අසුර කරන එක කොයිතරම් පරිස්සමට කරන්න ඕනේද කියන කාරණාව දැනගන්න. එහෙනම් මවෙක් ඇත පියෙක් ඇත කියලා තමයි භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වන්නේ. සමහර අය ওই කාරණාව පිළිගන්න ලෑස්තිත් නැහැ. ඊළඟට පින්නතුනි අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතිකව උපදින සත්වයෙක් ඇත. එහෙම සඳහන් කරනවා. අම්මෙක් නැතුව තාත්තෙක් නැතුව ඕපපාතිකව උපදින සත්ව කොට්ටාසයක් ඉන්නවා. මිනිස්සු අතරත් එහෙමයි ඉන්නවා. ඕපපාතිකව උපදින. විශේෂයෙන් අම්බපාලිය එහෙම මවෙක් පියෙක් නැතුව ඉපදිච්ච බවයි සඳහන් කරන්නේ. ඊට අමතරව තවත් නොයෙක් සත්ව කොට්ටාස ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දෙවියෝ බ්‍රහ්මයෝ උපදින්නේ ඕපපාතිකවයි. එහෙනම් ඕපපාතික සත්වයෙක් ඇත. නිරයවල වල උපදින්නේ ඕපපාතිකවයි. සමහර අසුර ලෝකවල උපදින්නේ ඕපපාතිකවමයි. අම්මලා තාත්තලා නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වන ඕපපාතික සත්වයෙක් ඇත. නමුත් මිත්‍යා දෘෂ්ටිකයෝ තර්කයක් ගොඩනගනවා මව්පියෝ නැතුව සත්වයෝ උපදින්නේ නැහැ කියලා. ඕපපාතික සත්වයෙක් නැත කියලා. එහෙනම් ඒක මිත්‍යා සංකල්පයක් හැටියට පෙන්නලා තියෙනවා. පින්නතේ මේකේ අවසාන කාරණාව හැටියට සාකච්ඡා කරනවා දසවස්තුක සම්මාදිට්ඨිය. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගත සම්මා පටිපන්නා. මෙතන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. සියලු දෙනාගේම ඥාන දර්ශනය අභිභවනය කරලා ගියපු මේ ලෝකේ ඉන්න සියලු දෙනාගේම හැකියාවන් අභිභවනය කළ මේ ලෝකේ ඉන්න සියලු දෙනාගේම ලාභීත්වය ලැබීම අභිභවනය කළ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ සියලු දෙනාටම වඩා ඉහළින් පෙනී සිටින යම් උත්තම ශාන්ත සත්පුරුෂයෝ ලෝකෙ පහළ වෙනවා.
ඒ සත්පුරුෂයන් වහන්සේට වඩා තවත් උසස්යයි සම්මත තව කෙනෙක් ඉන්නවා කියලා නම් කතා කරන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙම උතුම් කෙනෙක් පහළ වෙනවා. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. හැබැයි වර්තමානයේ බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් හිටියද කියලා සැක පහළ කරන සැක මතු කරන අය අපිට සමහර වෙලාවට තැන තැන හම්බ වෙනවා. එහෙම කෙනෙක් හිටියද? මොකද බුදුරජාණන් වහන්සේ පිළිගන්න සූදානම් නෑ ඒ අය. භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය පිළිගන්න කැමති නෑ. භාග්‍යතුන් වහන්සේගේ කාය ශක්තිය පිළිගන්න කැමති නෑ. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ලක්ෂණ පිළිගන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේගේ හැකියාව පිළිගන්න කැමති නෑ. එහෙම පිරිසක් ඉන්නවා. තමන් වගේ වෙන්න ඇති කියලා තමයි කල්පනාව. අපිට වඩා හුඟක් පින් කරලා නිසා අපිට ළඟා වෙන්න බැරි තැනක කටයුතු කරන මෙවන් මහා සත්පුරුෂෝ ලෝකේ ඇති. ශ්‍රද්ධාවෙන් සීලයෙන් අපිට වඩා කොයිතරම් උසස්ද උන්වහන්සේලා කියලා පිළිගන්න කැමති අය මේ ලෝකේ නැහැ. බුදුවරු නම් උත්තම පිරිසක් මේ ලෝකේ සමහර කාලවල පහළ වෙනවා. පව් යටපත් කළ නිසා ශ්‍රමණ, පව් දුරස් කළ නිසා බාහිත පාපී, මේ වගේ උතුමන් වහන්සේලා ලෝකේ ඉන්නවා කියන කාරණාව පිළිගන්න කැමති නැහැ. ඒක මිත්‍යා සංකල්පයක්. නමුත් සම්මා දිට්ඨිකය දන්නවා ඊ타ත්ම කලාතුරකින් මේ වගේ අති උතුම් අය ලෝක ධාතුවේ පහළ වෙනවා. හැබැයි පහසුවෙන් ලේසියෙන් නෙමේ ඊ타ත්ම කලාතුරකින් තමයි පහළ වෙන්නේ. ඒ වගේ ඒ උත්තමයන් වහන්සේලා පිළිබඳව යමෙකුට පිළිගන්න පුළුවන්කම තියෙනවා නම් අපි සාකච්ඡා කරපු මේ කාරණා 10ම යමෙක් දරනවා නම් ආන් ඒ ළඟ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ කරුණු පිළිගන්න බැරි නම් මේකෙන් කීපයක් හරි ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුට තාම බෞද්ධ කියන උතුම් තැනට එන්න බැරි වුණා කියලායි සඳහන් කරන්නේ. සමහර අය මේකෙන් කොටසක් පිළිගන්නවා, කොටසක් පිළිගන්නේ. එකක් ප්‍රතික්ෂේප කළත් ඔහුට තාම නිවැරදිව තිසරණයට එන්න බෑ කියලා තමයි කියන්නේ වෙන්නේ. එහෙනම් හැබැයි බෞද්ධයා නිවැරදිව දසවස්තුක සම්මාදිට්ඨියම පිළිගන්නවා. එන්න පින්නතුනේ ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. විශේෂයෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා ධර්ම දේශනාවේ දායක පිරිස මහනුවර අම්පිටියේ ගංගහවෙල අංක 12න් 6 දරණ ස්ථානයේ පදිංචි රූබී අල්හකොන් පවුලේ සහෝදර සහෝදරියන් විසින් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. මේගිය අපගේ දෙමව්පියන් ආර්.එම්. අල්හකොන් හා ඊ.එම්. සෝමා මෙනිකේ යන දෙපළටත් මේගිය සතර වරිගේ සියලුම ඥාතීන්ටත් ජීවතුන් අතර සිටින සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. වර්තමානයේ එම තනතුර හොබවන අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් මෙම රට මුදාගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ඊට දායක වූ සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාව දේශනා කොට වදාළ ස්වාමින් වහන්සේටත් ඒ දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටමත් ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච
පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ